ආයිබෝවන් මිතුරු ලග්න හිමියනි. රාශි චක්‍රේ තුන්වෙනි රාශිය තමයි මිතුරු ලග්නය කියලා කියන්නේ. ඒ නිසාම මිතුරු ලග්න හිමියනි අද මම මේ කියන්නේ ඔබගේ කර්මය ගැන. ඔබ වාසනාවන්ත වුණානේ මනුස්ස උපතක් ලබන්න. හැබැයි ඔබ දැනගන්න ඕන මනුෂ්‍ය උපතක් තුල සැප දුක මිශ්‍ර වෙවි යන්නේ. පෝසත්කම දුප්පත්කම මිශ්‍ර වෙවි ගෙවන ජීවිතයක්. ඔබගේ කර්මය ඔබ මෙහෙවන ආකාරය. ඉන් පළමු වෙන්න. දෙවැන්න කර්මය විසින් ඔබට ජීවිතයේ එකිනෙක පුද්ගලයන් ස්ථාන පෙන්වමින් යන ආකාරය. තුන්වැන්න තමයි ඔබ කර්මය පාලනය කරගෙන ඉදිරියට යන ආකාරය. අද මම මේ කියන්න සූදානම් වෙන්නේ මිතුරු ලග්න හිමියනි කර්මය විසින් ඔබව දෝලනය කරගෙන ඔබව ගෙනියන ආකාරය ගැන. අපි එහෙනම් අහමු. මිතුරු ලග්න හිමියනි ඔබ තම ජීවිතයේ ජයගත යුත්තේ උත්සාහය තුලින්මයි, ධෛර්යවන්තකම තුලින්මයි. මේ නිසාම ඔබට එක වෙලාවකට මෙහෙම හිතෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ මහා කට්ටක්. ඔබට નિરાයාසව ජයග්‍රහණ අත් වෙන්නේ නැහැ. හැබැයි ඔබගේ උත්සාහය තුල ඔබ යන ඉදිරියට යන ගමන කිසි කෙනෙකුට වළක්වන්නත් බෑ. එහෙනම් නිතරම ඔබ ක්‍රියාකාරීව තම වැඩ කටයුතු වල යෙදී සිටිය යුතු කෙනෙක්. ඔබ තුල පවිත්‍රන ධෛර්යය තමයි ඔබව සාර්ථකත්වයට පත් කරන්නේ. කිසි දෙයක් ඔබට නිකන් ලැබෙන්නේ නැහැ. નિરાයාසයෙන් ලැබෙන්නේ නැහැ. දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් ඔබට මිලක් ගෙවන්නම සිද්ධ වෙනවා. ඔබ හැමදේම ඉල්ලලා තමා සතු කරගන්න ඕනේ. හැබැයි ඉල්ලන විට කාගේවත් හිත රිද්දන්නේ නැතුව තම අපේක්ෂාවන් බලාපොරොත්තුව ඉටු කරගන්න සමත් වුවොත් පමණක් ඔබ ජය ලබනවා. ඔබට හොඳ අසල්වැසියන් ලැබෙනවා. බාල සහෝදර සහෝදරියන් ලබන්න පුළුවන්. සමහර විට බාල සහෝදර සහෝදරියන් නැති අයෙක් වෙන්නත් පුළුවන්. එසේ වෙන්නේ කර්මය විසින් ඔබව වඩා බලවත් කරලා තියෙනවා. ඔබට වඩා බලවත් බාල සහෝදර සහෝදරියන් ඔබට ආශ්‍රය කරන්නට පවුලට එකතු වෙන්න කර්මය ඉඩ දෙන්නේ නැහැ. ආවොත් විශේෂයෙන්ම ඔබේ කර්මයට වඩා බලවත් කෙනෙකුට ඉන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ඔබට කාන්තා පාර්ශ්වයේ සහෝදරයන් ලැබෙන්න තියෙන අවස්ථාව වැඩි. ඔබ නිතරම ක්‍රියාවේ යෙදී සිටින්නේ. නිකන් ඉන්න අකමැති. ඔබ කාසම්ගත කවුරුත් එකට එක කියනවට ඔබත් සමග එකට එක කරනවට ඔබ බොහෝ අකමැති. කාර්මික දැනුමක් ඔබට තියෙනවා. පරිගණක තාක්ෂණයේ වැඩවලට ඔබ දක්ෂ වෙනවා. ප්‍රවාහන අංශ ගැන දැනුමක් තියෙනවා. ඔබ හොඳ රියදුරෙක්. ඔබට හොඳින් රථ වාහන පදවන්න පුළුවන්. ඔබ ලිවීමට දක්ෂ වෙනවා. ජන සංනිවේදනයට දක්ෂ වෙනවා. මුද්‍රණ තැපැල් විදුලි යන අංශ කෙරෙහිද හොඳ නුවණක් තියෙනවා. කෙටි ගමන් බිමන් වලින් බොහෝ වාසි ලබනවා. වැඩක් පටන් ගත් විට අවසාන ප්‍රතිඵලය ලැබෙන තෙක් උද්‍යෝගිමත්ව සටන්කාමියෝ ඔබ කටයුතු කරන්න ආස කරනවා. කෙටි කාලින සැලසුම් නිර්මාණය කිරීමට ක්‍රියාත්මක කිරීමට ඔබ දක්ෂ වෙනවා. ඔබ සිය උත්සාහයන් තුළ නිපදවීමේ ශක්තිය ඇති දක්ෂ හිතක් තියෙනවා. ඔබ නිතරම ක්‍රියාවේ යෙදී සිටින විට ඔබගේ චිත්ත බලවේගයන් ඔබට ක්‍රියේටිව් මයින්ඩ් එකක් ඔබට නිර්මාණශීලී ශක්තියක් ලබා දෙනවා. හොඳට හෝ නරකට යන දෙපැත්තටම ඔබට වැඩගත හැකි. ඒ නිසාම මිතුන ලග්න හිමියනි ඔබගේ ජීවිතය තුළ ඔබට ඔබගේ ක්‍රියාවන් තුළ බොහෝ ප්‍රතිඵල ලබන්න පුළුවන්. තම උත්සාහයන් පිරිසිදුයි. පිරිසිදු සිතුවිලි වලින් ඔබ ක්‍රියාත්මක වෙනවා. ඔබ ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. පරණ කෝධ හිතේ තියාගන්නේ නැහැ. කලින් තීන්දුව කරලා ඒ පැත්තට වාසි වෙනසේ කතා කරලා වාසි ගන්නත් කැමති නැහැ. හැබැයි
විස්තර වශයෙන් කරුණු දැන ගැනීමට ඔබ කැමති වෙනවා. තම ඥානයේ දියුණුවන වැඩවලට ඔබ වඩා ආස කරනවා. ඔබ සිය උත්සාහයන්හි ධෛර්යමත්ව යම් වැඩක යෙදී සිටින විට පෙර ආත්මවල සිටගෙන එනද ඥානයන් නුවණ උසස් ගතිගුණ ඔබගේ උත්සාහයන් සාර්ථකත්වයට පත් කිරීමට ඔබ සමග බද්ධ වෙනවා, එක් වෙනවා. ඒ නිසාම ඒ වෙලාවට උවමනා අන්දමට කටයුතු කිරීමේ දක්ෂ හැකියාවක් සහිත නුවණක් ඔබට තියෙනවා. වැඩක යෙදී සිටින තුරු ඔබ ඒ වැඩේ දක්ෂයෙකු ලෙස කටයුතු කිරීමට ඔබට හැකියාව තියෙනවා, ඔබට දක්ෂකම තියෙනවා. ඒ නිසා මිථුන ලග්න හිමියන්ට අලසකම දියුණුවට බොහෝ බාධාවක් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ මිථුන ලග්න හිමියනේ ඔබගේ ඊළඟ පියවර. ඔබගේ මව පාර්ශ්වයේ ඥාති, ගේ දොර ඉඩකඩම් දීපල යාන වාහන, ඔබගේ බලාපොරොත්තු, ඒත් එක්කම ඔබ ඉපදුණු ප්‍රදේශයේ රටේ ඔබ ජීවත් වෙන ආකාරය. ඔබට තම මවව අල්ල තබාගෙන නටවන්න හොඳින් පුළුවන් කෙනෙක්. ඇයි මං එහෙම කියන්නේ? ඔබ බොරුත් ඇත්ත වගේ කියන්න දක්ෂ කෙනෙක්. ඔබ කියන දේ ඔබගේ අම්මා, ප්‍රදේශවාසීන්, මව පාර්ශ්වයේ ඥාතීන් කවදාවත් අවිශ්වාස කරන්නේ නැහැ. බොරු කියනවා කියලා දැන අනේ මගේ පුතා ඇත්ත කියනවා කියලා තමයි ඔබගේ කතාවට අහුම්කම් දෙන්නේ. ඔබට සිය බලාපොරොත්තු, ගේ දොර ඉඩකඩම් වැවිලි ඉදිකිරීම යාන වාහන වල සාර්ථකත්වයක් ඔබට ලබන්න පුළුවන්. ඉපදුණු රටේ ප්‍රදේශයේ මිනිසුන්ගේ ගෞරවය ලැබීමට හැකිවන්නේ උත්සාහය තුළින්ම පමණයි. උත්සාහවන්ත වුණොත් ඔබට ගෞරවය ලැබෙනවා. උත්සාහය තුළ ඉඩකඩම් දීපල යාන වාහනවල දියුණුව ඔබට ඇති කරගන්න පුළුවන්. උත්සාහය තුළ ඔබ අවංක අයෙක් ලෙස අන් අයට ඔබ විදහා පාන්න ඔබට දක්ෂතාවය තියෙනවා. මේ සියල්ල සාර්ථක කර ගැනීමට කර්මය විසින් ඔබට ලබා දෙන සහයෝගය 140යි. 140න් එහා ඔබ එය දියුණු කර ගැනීමට ඔබ අන් ඒ 140න් එහා ඔබගේ දියුණුව ඇති කර ගැනීමට ඔබ අවංක වෙන්න ඕන. පුරුෂ වීරයෙන් වැඩ කටයුතු කරන්න ඕන. මවගේ ආශිර්වාදය ලබන්න ඔබ දක්ෂයෙක් වෙන්න ඕන. මව පාර්ශ්වයේ ඥාතින්ගේ උදව් උපකාරය ලබන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඉපදුණු ගමේ රටේ මිනිසුන්ගේ හිත දිනා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඉපදුණු ගෙදර ප්‍රදේශයේම වාසය කිරීමට ඔබට නොහැකි වෙනවා. ඒ පදිංචිය සම්බන්ධව ස්ථාන මාරු වීම වලට කර්මය ඉඩකඩ දෙන නිසායි. ඔබට බොරුවත් ඇත්ත වගේ පෙන්වන්න පුළුවන් දක්ෂ අයෙක්. තමාගේම වාසියට යොදාගත් උපහාරය දක්ෂ හැරුණු පැත්තට තමාට වාසි වන ලෙස ගෞරවය ලැබෙන ලෙස ක්‍රියා කිරීමේ දක්ෂතාවය තියෙනවා. කතාව මෙහිීමේ දක්ෂතාවය තියෙනවා. අන්‍යයන්ගේ හිත තමා වෙත හරවා ගැනීමට කතාවේ දක්ෂ, බය සැක නැතුව දවසින් දවස මොහොතින් මොහොත අදහස් වෙනස් කරන අය වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ නිසාම ඔබට දක්ෂ චින්තකයෙක් වීමට බැරි වෙනවා, නොහැකි වෙනවා. ඒ නිතර අදහස් වෙනස් කරන බැවිනි. ඒ නිසා Taman පටන් ගන්නා දේවල් මුලින් සිතූ හැටියටම ඔබ අවසන් කරන්නේ නැහැ. එසේ අවසන් කරන්න ඔබ අසමත් වෙනවා. ඔබ ප්‍රමාණය වැඩි කරගන්නයි හිතන්නේ. එහි ගුණාත්මක භාවය රැක ගැනීමට ඔබට බැරි වෙනවා. ඔබ ඒ සදා අදහස් ගොනු කරගෙන ඉදිරියට යන්නේ නැහැ. එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඔබ තුල පහළ වෙනවා. ඒ නිසා ප්‍රමාණයන් වශයෙන් දැක්වීමට ඔබ කැමතියි. නමුත් ඒ ගුණාත්මක භාවය අඩුවන් නිසා ඔබට ඒ බොහෝ අවාසි විය හැකියි. ප්‍රසිද්ධ වශයෙන් බොරු කියා ඒවා තමන්ගේ වාසිය පිණිස හරවා ගත හැකි දක්ෂ උපක්‍රමශීලී හිතක් ඔබට තියෙනවා. තමා කළ කීද සත්‍යමයි කියා අන් අයට ඒත්තු ගන්නන්න
ඒ සම්බන්ධයෙන් කතා කරන්න, ඒ ඇත්තක් ලෙස ඔප්පු කරන්නට ඔබට හැකියාව තියෙනවා. තැනට ඕන ලෙස ක්‍රියාත්මක වෙමින් අන් අයගේ තැනට ඕන ලෙසින් ක්‍රියාත්මක වෙමින් අන් අයගේ විශ්වාසය දිනා ගැනීමට ඔබ දක්ෂ වෙනවා. දැන් මිතුරු ලක්නෙහිමිනි මම මේ කතා කරන්නේ ඔබගේ ඉගෙනීම ක්‍රීඩාව කලාව කියන කටයුතු සම්බන්ධවයි. ඔබගේ ආදරය සම්බන්ධවයි. ඔබගේ දරුමල්ලන් ගැනයි. ඔබගේ නුවණ ගැනයි මම මේ කතා කරන්නේ. හොඳින් අහලා බලමු. මේ සියලු දේවල් වල සාර්ථකත්වය ලබා ගන්න නම් ඔබට පැහැදිලිවම උත්සාහවන්ත වටපිටාවක් තුල ඉඳමින් නුවණ මෙහෙයමින් කාසමගත් ලෙන්ගතු වීමෙන් ඔබට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු තව උත්සාහය තුල නුවණ මෙහෙයවමින් ඉටු කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉගෙනීම ක්‍රීඩාව කලාව යන ශාස්ත්‍ර තුලදී නුවණින් යුතුව ඒව පාලනය කරගෙන ශූරත්වයක් ඇතිව ඔබට වැඩ කරන්න පුළුවන් හිතක් තියෙනවා. ඔබ සංගීතයට ප්‍රියයි. ඔබට සින්දු කියන්න පුළුවන්. ඔබ කලාවට ආස කරනවා. තමා යම් කිසි දෙයක් ඉගෙනගෙන ඒ නුවණ තුලින් වැඩ කටයුතු කිරීමට ඔබ ආස කරනවා. තමා සමහර වෙලාවට හිත තුල අධ්‍යාපන ක්‍රීඩාව කලාව ආදරය මේ කොයි එක ගැන වුණත් ඉතා විශාල අදහස් බලාපොරොත්තු සංගවාගෙන ඔබ සිටිනවා. ඒ ඉෂ්ට වුණාට පස්සේ තමයි තව කෙනෙකුට කියන්නේ. එතෙක් ඔබ ඒ කියන්නේ යන්නේ නැහැ. ඒ නිසාම ඔබ දැනුම විශාල කරගන්න උත්සාහ කරන කෙනෙක්. තමන්ගේ ක්‍රියාවන් සංගවන වෙලාවලුත් තියෙනවා. රහස් ක්‍රියා ඇත්තෙක් වෙන්නත් පුළුවන්. කෙනෙකුට ආදරය කර කර තවත් ආදරයක් පසුපස යන අවස්ථාවන්ද නැතුවා නොවේ. හැබැයි ආදරය තුල ඔබ විශ්වාස කළ හැකි අයෙක්. අන් අයගේ රහස් හෙළි නොකරන අයෙක්. ඉගෙනීම ක්‍රීඩාව කලාව ආදරය මේ සියලු දේවල්හි ඔබ හරි උද්‍යෝගමත් ස්ථීර දූරදර්ශී බුද්ධියක් ඔබට පැහැදිලිවම තියෙනවා. ඔබ ඒ නුවණ විටින් විට අනිත් අයට පෙන්වන්නේ හැමතිස්සෙම ප්‍රදර්ශනය කරන්න ඔබ කැමති නෑ. නමුත් තමාගේ තැම්පත් ගති ඉගෙනීම ක්‍රීඩාව කලාව ආදරය කියන ඕනම අංශයක් තුල ඔබට එක විදියකට ක්‍රියා කිරීමට නොහැකි වීම නිසා ඉගෙනීම ක්‍රීඩා කලා කටයුතු තුළ ඔබ ලබන ප්‍රතිඵල බලාපොරොත්තු වූවාට වඩා අඩුවීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමන් දන්නා දේ ඉගෙනීම ක්‍රීඩාව කලාව තුළ පාඩම් වැඩ කටයුතු ඒ වගේ ප්‍රායෝගික පුහුණුවීම් නිතර ප්‍රගුණ කරමින් වැඩි කැපවීමකින් යුතුව වැඩ කිරීමෙන් පමණක් ඉගෙනීම ක්‍රීඩාව කලා කටයුතු වල දියුණුව ඔබට ලබන්න කර්මය ඉඩ දෙනවා. ඒ වගේම ආදරය තුලත් ලොකු කැපකිරීමක් ඔබට ඉටු කරන්න තියෙනවා. ඔබ බොහෝ වෙලාවට ආදරය සංගවගෙන ඉන්න කෙනෙක්. ඔබ කැමති නැහැ අනිත් කෙනාගෙන් අහන්න. ඒ නිසාම ආදරය තුල ඔබ කැමති කෙනා වෙන කෙනෙක් දැහ ගන්නකම් ඔබ දන්නේ නැහැ. ඒ නිසා මම මිතුරු ලක්නෙහිමියන්ට කියන්නේ ආදරයේදී ආදරේ වඩා සංගවගෙන ඉන්න එපා. ඔබ අනිත් කෙනාගෙන් කැමැත්ත විමසන්න. මොකද අනිත් කෙනා ඔබගෙන් කැමැත්ත විමසන වෙලාව හරි දුබලයි. ඒ නිසා ඔබ ඉදිරියට පැමිණ ආදරය දිනා ගන්න ඔබ උත්සුක වෙන්න ඕනේ. බොහෝ විට ඔබ අනිකාගෙන් ආදරය විමසන්න උත්සාහ කරන්නේ. ඔබ සංගවාගෙන ඉන්නවා. මිතුරු ලක්නෙහිමියන්ට බොහෝ විට වෙන්නේ අනිකත් ඔබ ආදරය විමසන්නකම් බලන් ඉන්නවා. ඒ නිසා දෙදෙනා එකතු වීමට වඩා කල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කැමති කෙනාගෙන් කැමැත්ත ඉක්මනින් විමසන්න ඕනේ. එතකොට තමයි ඔබ ආදරය තුල ප්‍රතිඵල ලබන්නේ. දැන් මම මේ කතා කරන්නේ මිතුරු ලක්නෙහිමියනේ ඔබට ඇතිවන බාධක ගැටලු ලෙඩ රෝග ඒත් එක්කම ගනුදෙනු වලදී ඔබ
ඔබට ලැබෙන ප්‍රතිලාභ හෝ අලාභ ඔබගේ මෙහෙකරුවන් ඒත් එක්කම ඔබගේ යට සේවකයන් නැන්දමාම ගැන සතා සිව්පාව ගැනයි මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. මිථුන ලග්න හිමිනේ කර්මයේ විසින් ඔබට බාධක ගැටලු નિરાයාසයෙන් ජයගත හැකි කෙනෙක් බවට පත් කරනවා. බොහෝ විට මේ මිථුන ලග්න හිමියන්ගේ පෙර ආත්මවල බොහෝම දුබල අයට, අසරණ අයට, රෝගීන්ට උදව් උපකාර කරපු කුසල් පින් ඕනතරම් තියෙනවා. සතා සිව්පාවට ආදරය කරලා ඔවුන්ව රැකගත්ත කුසල් ඕනතරම් තියෙනවා. ඒ නිසාම මේ ආත්මෙදිත් කර්මය ඉඩ දෙනවා. අසරණ අයට, රෝගීන්ට උදව් උපකාර කරන්න හිතක් ලබා දෙනවා. මිථුන ලග්න හිමියන් බොහෝ විට ඒක කරනවා. නැන්ද මාමට ගෞරව කරනවා. මෙහෙකරුවන්ට හොඳින් සලකනවා. සේවකයන්ට හොඳින් සලකනවා. ගනුදෙනු වලට හොඳ කෙනෙක් බවට පත් වෙනවා. ණයක් ගත්තොත් ඒක නොදී ඉන්නේ නැහැ. කෙනෙක් දෙයක් ඉල්ලුවොත් ඔබ නොදී ඉන්නේ නැහැ. ඒ නිසාම ඔබට කර්මය විසින් ඔබට බාධක ගැටලු નિરાයාසයෙන් ජයගත හැකි කෙනෙක් බවට පත් කරනවා. ඔබ ඊටම හොඳ කෙනෙක් එතනදී. නරකටත් නරක කෙනෙක්. සතුරු බලවේග ජයගත හැකි. ඔබට කෙනෙක් ගහන්න එනවා නම් ඔහු ඔබව දැක මගින්ම හැරී යනවා. ඒ තරම් කර්මය ඔබව බලවත් කරනවා බාධක ජය ගැනීමට. තම මෙහෙකරුවන්, සේවකීන් ඔබට බොහෝ ලිංගතු වෙනවා. ඔබ ආරක්ෂා කරගන්නවා. බාධක ගැටලු හමුවේ යහපත් නුවණින් යුතුව ශාස්ත්‍රීය ලෙස ඔබ වැඩ කරනවා. හැබැයි ඔබ ක්‍රියාවේ දක්ෂ වෙනවා. බාධක හමුවේ ඔබ පලා යන්නේ නැහැ. නමුත් ඔබ නිහඬ වෙනවා. නමුත් ඔබගේ ක්‍රියාවන් විශේෂයෙන්ම අන්‍යයන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ගේ, මෙහෙකරුවන්ගේ, සේවකින්ගේ, නැන්ද මාමලාගේ හරි ඉක්මන ඔබගේ ගුණදොස් විවේචනය කරනවා. හොඳ හෝ නරක. ඒ නිසාම වෙන්නේ නැති බාධක ගැටලු වලදී ඔබ නිර්භීතව ක්‍රියාත්මක වන්නේ. ඔබ ඔවුන් ගැන සෑම විටම යම් විදියකින් සැක හිතන්නෙක්ද විය හැකියි. ඒ කියන්නේ ඔබ බාධක ගැටලු හමුවේ තමන් නිතරම සිහියෙන් බුද්ධියෙන් වැඩ කටයුතු කරනවා. අන්න අය ඔබට හතුරුකම් කරන්නේ නැහැ කියන ස්ථීර මතයෙම ඉන්නේ. ඔවුන් කළ හැකි. ඒ නිසා මම අවදීන් සිටනවා කියන හැඟීමක් ඔබ තුල තියෙන නිසාම ඔබට බාධක ගැටලු හරි පහසුවෙන් ජය ගන්න පුළුවන්. විරුද්ධවාදින්ද ඔබට ජය ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ මේ සේවක සේවිකාවන්, මෙහෙකරුවන් ඔබට බොහෝ පක්ෂපාතී. විරුද්ධ කරුවන් පවා ඔබ හමුවේ පසුබානවා. නෑ නමා මගේ ගෞරවය ලබනවා. ණය ගනුදෙනු වලට ඔබ යහපත් අය. ණය ගනුදෙනු වලින් ඔබට යහපත් ලෙස ලාභ ලැබීමේ භාග්යක් වාසනාවක් තියෙනවා. ඔබ කෙනෙක්ගේ ණයක් කිල්ලොත් බොහෝ විට ලැබෙන්නයි තියෙන්නේ. සතා සිව්පාවට ආදරය කරන කෙනෙක්, රැක බලා ගන්න කෙනෙක්, ඒ වගේම සතා සිව්පාවගේ ආදරයේද ආරක්ෂාවද ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔවුන් ඔබට ලිංගතු වෙනවා. දැන් මම මේ කතා කරන්නේ මිථුන ලග්න හිමියනි කර්මය විසින් ඔබට ලබා දෙන බිරිඳ හෝ ස්වාමියා ගැන, හවුල් කරුවන් ගැන, ඔබගේ සීල කටයුතු වලදී ඔබ ලබන ස්ථාවරත්වය ගැන, ධනිය කීර්තිය ගැන මෙතනදී කියවෙනවා. ඔබට බිරිඳ හෝ ස්වාමියා, හවුල් කරුවන් සමග සමගි සම්පන්නව කටයුතු කිරීමට දුෂ්කර විය හැකි කෙනෙක්. අමාරුයි. කර්මය එහෙම තමයි ඔබ මෙහෙවන්නේ. ඒ ඔවුන් සමග කටයුතු කිරීමේදී ඔබ සිය ක්‍රියාවන්හි තරමක් හිතුවක්කාරී ගතියකින්, මුරණ්ඩු ගතියකින් ක්‍රියාකාරී වන නිසා ඔබ නිසා ඔවුන් පීඩාවට පත් වෙනවා. ඔබට ලැබෙන බිරිඳ හා ස්වාමියා බොහෝ විට යහපත් අයෙක්, පිරිසුදු අයෙක්,
ගුණවත් අයෙක් වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. නමුත් ඔබ ක්‍රියාවන්නේ ඍජුයි. ඒ නිසාම ඔබගේ ක්‍රියාවන්හි යම්කිසි පීඩාවක් බිරිඳට ස්වාමීට හවුල්කරුවන්ට අනිවාර්යෙන් විඳින්න සිද්ධ වෙනවා. ඔබට ලැබෙන ස්වාමියා හෝ බිරිඳ නුවණැති අයෙක්, නිශ්චල සාමකාමී අයෙක්, සංසුන් ගතියෙන් යුක්ති සහගත තීන්දුව දෙන බැවින් ගැටලු විසඳා ගනිමින් එකමුතු බව ආරක්ෂා කර ගනිමින් තම ස්වාමියා හෝ බිරිඳ එක්ක අපක්ෂපාතී හිතකින් වැඩ කිරීමට හැකි අයෙක්. නිදහස් ලෙසත් අති පිරිසිදු ලෙසත් කිසි කෙනෙක් රිදවන්නේ නැතුව ක්‍රියා කිරීමට හැකි අයෙක්. බොහෝ විට ඔබ සමග එකට සිටින හවුල්කරුවන්ද මේ හා සමානම ගතිගුණ ඔවුන් තුළ ඇති වෙනවා. ඒ නිසා ඔබ වරදක් කළ විට මෙය වරදක් කියලා ඔවුන් පෙන්වා දෙනවා. ඔබ හොඳක් කළ විට මෙය හොඳ දෙයක් කියලා ඔවුන් ඔබ ප්‍රශංසා කරනවා, පිළිගැනීමට ලක් කරනවා. සමහර විට ස්ත්‍රී පක්ෂය නිසා ඔබ අපකීර්තියට, ධන හානියට පත්වෙන අවස්ථාවන් ඔබට ඇති කරනවා. එලෙසම ස්ත්‍රී ඔබට පිරිමි පක්ෂය නිසා අපකීර්තිය, ධනය හානි වෙන දේ, දුකට පත්වන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගොඩක් විට යම් කිසි බිරිඳගේ ස්වාමියාගේ ඔබ විවාහයට පත්වෙන බිරිඳගේ හෝ ස්වාමියාගේ අසනීප තත්ත්වයක් නිසා විය හැකියි. ඒ නිසා ඔබට ලැබෙන බිරිඳ ස්වාමියාගේ ශරීර සෞඛ්‍ය ගැන ඔබ බොහෝ සැලකිලිමත් වෙන්න ඕන. ඒව ආදරෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. මන්ද ඔබට බොහොම අපක්ෂපාතී තීන්දුව දෙන්න පුළුවන් බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබීමට තියෙන ඉඩකඩ වැඩි නිසා. දැන් මම මේ කතා කරන්නේ මිතුරු ලග්න හිමියනි. ඔබට විවාහය තුලින් ලැබෙන දායාද, ඒත් එක්කම ඔබට පොළොවෙන් ලැබෙන දායාද, ඔබ කරන ව්‍යාපාර වලින් ඔබට ලැබෙන ආදායම්, ඒත් එක්කම මුලාවට පත්වීම, මිත්‍යා දෘෂ්ටික ගති වලට ඇතිවීම, ඒත් එක්කම ඔබ විවාහයට පත් වෙන බිරිඳගේ ස්වාමියාගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයන් ගැන මම මේ කතා කරන්නේ. සමහර විට ඔබ හා බිරිඳ අතර අනෝබෝධය නිසා ඔබ ඇය ඔහු ගැන හිතා බලන්නේ නැතුව ඍජුව අනෝබෝධයෙන් ක්‍රියාත්මක වන නිසා ඔබ දෙපළ අතර අසමගිකම්, රණ්ඩු දබර ඇති වෙන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාට මිතුරු ලග්න හිමියාගේ අනෝබෝධින් යුතු ක්‍රියාකාරීත්වය නිසා අන් පවුල්වල අඹුසමියන් අතර ගැටලු විසඳීමට ඔබ සුදුස්සෙක් නොවේ. එසේ වුවොත් එය ඔබේ පවුලේ ඔබගේ විවාහය පවත්වාගෙන සම්බන්ධයෙන් ඔබට කරදර ඇති කළ හැකියි. පොළොවෙන් ලැබෙන දෙයට වාසනාව තියෙනවා. විවාහයේදී දායාද බලාපොරොත්තු නොවිය යුතුයි. ඔබගේ අනෝබෝධය, කතා කරන දේ හරියට අවබෝධ නොකරගෙන කතා කරන නිසාම අනුන්ගේ ගැටලු අමුසැමියන් ලෙස නිදන ඇඳේදී කතා කිරීමට යාම සුදුසු නොවේ. මන්ද ඔබේ මනස තුල නැතිනම් අනෝබෝධය තුල මුලාව නිසා තියුණු දෝෂයකට භාජන වූ පුදුම සහගත අවිශ්වාසයකුත් සැකයකුත් ඔබට ඇති වෙන්න පුළුවන්. කොතෙක් ඇත්ත කීවත් ඔබ ඒ බොරු ලෙසම පිළිගන්නවා. මුලාව, අනෝබෝධය ඔබගේ හිත කිලුටු කරනවා, අපිරිසිදු කරනවා. ඒ නිසාම ඔබලා අතර ගැටීම් ඇති වෙන්න පුළුවන්. මිථුන ලග්න හිමියනි, ඇත්ත වශයෙන්ම කර්මය ඔබට උදව් කරනවා. හොඳ ස්වරූපී ගුණ යහපත් බිරිඳක් ලබා ගැනීමට. කඩවසම්
නුවණ ඇති අපක්ෂපාතී ස්වාම පුරුෂයෙක් ලබන්න. හැබැයි කර්මීය විශ්ින් ඔබට විවාහ ජීවිතය සතුටින් ප්‍රීතියෙන් පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කොහොමද? ඔබගේ ක්‍රියාවන් තුළ අනවබෝධයෙන් වැඩ කිරීමෙන් විවාහක බිරිඳට බොහෝ පීඩා ඇති කරන කෙනෙක්. මිතුරු ලග්නෙහි බිරිඳක් නම් ස්වාමියාට බොහෝ පීඩා ඇති කරන්න පුළුවන්. ඔහුගේ ක්‍රියාවන් නිසා. ඒ කියන්නේ දෙදෙනා පෙර කතා කරගෙන සමතයකට පත් වෙලා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. දෙවෙනි කරුණ වෙන්නේ ඔබ නිදර ඇඳට එන්නේ බොහෝ කල් ගත වෙලා පරක්කු වෙලා මැදියම් රැය වෙන්න පුළුවන්. බිරිඳ බලන් ඉන්නවා. බිරිඳ තනියම දුකයි. ඔබ මිතුරු ලග්නෙහි බිරිඳක් නම් ස්වාමියා සමහර වෙලාවට බොහෝ කල් ගත වෙලා ඉන්නේ. ඒත් එක්කම ඔබ මිතුරු ලග්නෙහි ස්වාම පුරුෂයෙක් නම් බොහෝ වෙලාවට බිරිඳ දවසේ සියලුම ගැටලු සාකච්ඡා කිරීමට සූදානම් වෙලා සිටින නිදනදීදී අන්න ඔබ දෙදෙනා රණ්ඩු වෙන්න ගැටුම් වලට අසමගියටපත් වෙන වෙලාව ඇති වෙන්නේ එතනදී. මිතුරු ලග්න හිමියට තියෙන තවත් වරදක් තමයි මේ නිදන ඇඳ තුල ඔබ හිතන පතනදී සත්‍ය කියලාමයි හිතන්නේ. ඒක නිවැරදි කරගන්න ඔබ උත්සාහ කරන්නේ නැහැ. නිතරම අනිත් කෙනා කියන දේ සැකමුසුව ඔබ හිතන්න පුරුදු වෙලා තියෙනවා. මේකත් දෙදෙනා අතර විවාහ ජීවිතයේ සාර්ථකව පවත්වාගෙන යන්න ලොකු බාධාවක් බවට පත් වෙනවා. ඉසිත් නැත්තම් බිරිඳ හෝ ස්වාමියා දරුණු ලෙඩ රෝගයකට ගොදුරු වෙන්න පුළුවන්. මේ කියන කුමන හෝ ආකාරයකින් ඔබගේ විවාහ ජීවිතයේ පැවැත්වීමට කර්ම විශ්ින් බොහෝ පීඩා වේදනා ඔබට ලබා දෙනවා. ඒ නිසා මේ පීඩාවන් වේදනාවන් වලින් බේරෙන්න නම් ඔබ හිතන්න ඕනේ මගේ බිරිඳට මම කිසිම වේදනාවක් දුක කරදරයක් නොදීරක බලා ගන්නවා. බිරිඳක් පිටින් හිතන්න මගේ ස්වාම පුරුෂයාට මම දෙන්න පුළුවන් උපරිම තෘප්තිමත් භාවය මන් ලබා දෙනවා. එහෙනම් ඔබ නිදන ඇද තුල ඔබදලා දෙදෙනාගේ ආදරය ගැන විතරක් කතා කරන්න. අන්‍යගේ ගැටලු ප්‍රශ්න කතා කරන්න යන්න එපා. ඒ වගේම මිතුරු ලග්න හිමියනි ඔබගේ ක්‍රියාවන් නිසා ඔබගේ හවුල්කරු පීඩාවටපත් වෙන්න පුළුවන්. ඔබ දෙදෙනා හවුල්කරුවන්ව ඔබ අතර අනෝබෝධය ඇති වෙන්න පුළුවන්. ඔබට සිටින පණවාගේ සිටින හොඳ හවුල්කරුවන් ලෙඩ රෝගී වෙන්න පුළුවන්. ඔබත් එක්ක එකට වැඩ කරන්න බැරුව ඔබව අත්හැරලා දාලා යන්න පුළුවන්. ඒ නිසා ඔබට ව්‍යාපාර වලින් ලැබිය යුතු කොටස් උරුමයන් පොළොවෙන් ලැබෙන්න යුතු උරුමය දායාදය නොලැබී යන්න පුළුවන් ප්‍රමාදයටපත් වෙන්න පුළුවන්. ඔබ තවත් කෙනෙකුගේ ක්‍රියාව නිසා මුලාවටපත් වෙන්න පුළුවන්. ඒ නිසාම ගැටලු නීතිමය තත්ත්වවලට ඔබට මුහුණ දීමට සිදු විය හැකියි. තවත් දෙයක් අන්නගේ පවුල් වල ගැටලු විසඳීමට ඔබ සුදුසුෙක් කියලා නම් හිතන්න එපා. ඔබ එතනට දැම්මොත් තව ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසාම පළමුවෙන්ම ඔබ සෑම දෙයක මහන්සිලා ලබා ගන්න ලාභය අතට ඉද්දී කෙනෙක් ගැන සැකමුසු වට හිතන එක, සැක හිතන එක. අනිත් කෙනා ඇත්ත කිව්වත් ඒ බොරු ලෙස පිළිගැනීම ඔබට වළක්ව ගන්න හරි අමාරුයි. ඒ නිසාම හොඳ සිහියෙන් අවබෝධයෙන් යුතුව ඔබගේ විවාහ ජීවිතය රැකගෙන ඒ පවත්වාගෙන යන්න. ඒ වගේම ඔබ හවුල්කරුවන් සමග තියෙන සම්බන්ධතාවයන් සිහි බුද්ධියව පවත්වාගෙන යන්න ඔබ දක්ෂ නොවුනොත් ඔබට පාඩු අලාභ එතන තියෙනවා.
ඔබ පරාජය වෙන තැන ඔබවත් දන්නේ නැහැ. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම සැකේ කියන දෙයින් ඈත් වෙලා තවත් කෙනෙකුට පීඩාවක් නොදී ඊටාම සමගි සම්පන්නව සුවඳව වැඩ කටයුතු කරලා සිහි බුද්ධියෙන් යුතුව තම ගැටලු විසඳාගෙන ජීවත් වීමට ඔබ දක්ෂ අයෙක් විය යුතුමයි. එසේ නොතිබුණොත් ඔබගේ ජීවිතයේ සෑම ක්‍රියාදාමයකටම රහසේ සතුරුකම් කරන පිරිස් බිහිවිය හැකියි. දැන් මිතුන ලග්න හිමිනි මම මේ කතා කරන්නේ ඔබගේ වාසනාව ගැන, ලක් එක ගැන, ඔබගේ උසස් ඉගෙනීම ගැන, පියාගේ දුක සැප වැළීම ගැන, විදේශ ගමන් වන්දනා ගමන් ගැන, ඒත් එක්කම ඔබට ජීවිතය තුළ හම්බෙන උසස් පුද්ගලයන් පිළිබඳව දැන් මම මේ කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම මිතුන ලග්න හිමිනි ඔබ ස්ත්‍රීන්ගෙන් සැප ලබන වාසනාවන්ත අයෙක්. කොහේ ගියත් ස්ත්‍රීන්ගේ කරුණාව, ප්‍රසාදය, පිළිගැනීම ඔබට ලැබෙනවා. ස්ත්‍රී ඔබට පිරිමින්ගෙන් සැප ලැබීමේ වාසනාවන්ත බවක් තියෙන අයෙක්. ඔවුන්ගේ පිළිගැනීම, උදව් උපකාර, ධනාත්මක ලැබීම ඒ සෑම දෙයක්ම ලබනවා. සිය උත්සාහයට දෙවියන්ගේ ආශිර්වාදය, වැඩිහිටියන්ගේ ආශිර්වාදය, උගත් උසස් පූජ්‍ය පක්ෂයේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඒ නිසාම ඔබට උත්සාහය තුළ බොහෝ ජයග්‍රහණ ලැබීමේ භාග්‍යයක් වාසනාවක් තියෙනවා. ඒ සඳහා ඔබ මානසික ගුණධර්ම වර්ධනය කරගෙන, පංචශීලයේ ආරක්ෂා කරගෙන, ආගම දහම තුල ඔබ ගමන් කරන අයෙක් නම් ඔබ උත්සාහය තුළ ඊටාම උසස් පුද්ගලයන්ගේ, දෙවියන්ගේ පවා උදව් උපකාර ආශිර්වාද ලබා ජයග්‍රහණ ලබන කෙනෙක් බවට පත් වෙනවා. දෙමෝපියන්ගේ, වැඩිහිටියන්ගේ, පූජ්‍ය පක්ෂයේ දෙවියන්ගේ ආශිර්වාදය, උපකාර ලැබීමේ වාග්ය වාසනාව ඔබට ලැබෙනවා. තම ගමට, රටට බොහෝ ලැබි වෙනවා. ආගමික ස්ථානවලට ගමන් කරනවා. ආගමික ස්ථානවලට මුදලෙන්, ශ්‍රමයෙන්, තමන්ගේ බලයෙන් බොහෝ උපකාරී වෙනවා. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට භාග්‍ය තියෙනවා, වාසනාව තියෙනවා. අඩුම තරමේ ජීවිතේ එක්වරක්වත් දීර්ඝ ආගමික විදේශ වන්දනාවක යෙදීමේ උරුමයක් ඔබට පවතිනවා. පියාට සැලකීමට, දුක සැප සොයා බැලීමට ඔබ උනන්දු වන කෙනෙක්. උසස් ධර්ම ඥානයක් ඔබ තුල පවතින උරුමයෙන්ම තම වෘත්තීය සම්බන්ධව තවදුරටත් ඉගෙන ගැනීමට අවස්ථාව, ඒ සඳහා විදේශගත වීම, ඈත ප්‍රදේශවල පුහුණුව ලැබීමට ඔබට අවස්ථාව තියෙනවා. දෙමව්පිය, සහෝදර, භාර්යා, දරු මළුවන් සමග, නෑදෑ මිත්‍රීන් සමගද යහපත් සම්බන්ධතාවන පවත්වාගෙන යා හැකි අයෙක් බවට ඔබ පත් වෙනවා. ඔබට විශේෂයෙන්ම ඔබගේ ජීවිතය තුළ ඔබ ධර්මයේ තුල ගමන් කරන කෙනෙක් නම්, ඔබ පංචශීලය රකින්න කෙනෙක් නම් දෙවියන් ඔබගේ අනාගතය ගැන ඔබට පෙන්වනවා. අනාගතය ගැන දර්ශන ඔබට පෙන්වලා උසස් උද්‍යෝගිමත් ධනාත්මක ජයගතක හිතක් ඔබට ඇති කරලා දෙනවා. අධික ලෙස නිදහස් ලෙස ඔබ ජීවත් වීමට ආස කරනවා. විශේෂයෙන් ඔබ ආගමික ස්ථානයකට, විදේශීය ගමනකට යෙදුනහම, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පවා ඔබ නිදහස්ව ජීවත් වීමට ආස කරන කෙනෙක්. ඒ නිදහස වෙනුවෙන් ඔබ සටන් කරන කෙනෙක්. න්‍යාය ධර්ම හොඳින් තේරෙන කෙනෙක්. සම්පූර්ණ ලෙස කිසිවක් සංගවන්නේ නැතුව නිදහස් ලෙස කතා කරනවා. තමා කතා කරගෙන යන විට හෝ තමා ධනාත්මකව යම් දෙයක් එවුන්කම් දෙමින් සිටින විට ඒට බාධා කරනවා නම් ඔබ ඉවසන්නේ නැහැ. ඔබ ඒ නුරුස්සනවා, තදගතියක් ඔබ තුලින් ඇති වෙනවා. එහෙමනම් මිතුන ලග්න හිමියනි, උත්සාහය තුළ දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබීමේ භාග්යක් වාසනාවක් තියෙන නිසාම ඔබට ඒ නිකන් ලැබෙන්නේ නැහැ.
ඔබ ධර්මයට කැප වෙන්න ඕන. මානසික ගුණ ධර්ම රකින්න ඕනේ. පංචශීලය ආරක්ෂා කරන්න ඕන. මිනිස් කමින් සෑම කෙනෙකුටම සලකන්න ඕනේ. එතකොට තමයි මේ ආශිර්වාදය ඔබට ලැබෙන්නේ. ඒත් එක්කම දැන් මම මේ කතා කරන්නේ මිථුන ලග්න හිමියනි කර්මීය ඔබට වෘත්තීය මට්ටමින් ලබා දෙන බලය, සිය නායකත්වය තුළ ලබා දෙන බලය, සිය වගකීම ඔබට දැරීමට තියෙන හැකියාව සම්බන්ධයෙන් කර්මය ඔබට දෙන තල්ලුව ගැනයි මම මේ කතා කරන්නේ. උත්සාහවන්තයන්ට, අතවැසියන්ට, බාල සහෝදර සහෝදරියන්ට, පියපක්ෂයේ නෑයින්ට ඔබ සැබෑම නායකයෙක්. ඔබ වගකීම් දරාගෙන ඉදිරියට යන කෙනෙක්. වෘත්තීය තුල විශේෂයෙන්ම තම වෘත්තීය ප්‍රධානියා හෝ තම සංවිධානයේ නායකයා ගැන නිතරම සැකමසු සිතකින් ඔබ බලන ගතියක් තියෙනවා. ඒ නිසාම වෘත්තීය ප්‍රධානියා සමග සිය සංවිධානයේ නායකයා සමග ඔබට එකට දීර්ඝ කාලිනව වැඩ කරන්න බැරි ගතියක් කර්ම විසින් ඔබට ලබා දෙනවා. ඔවුන්ගේ වැරදි බලන හිතක් ඔබට තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔබ ඔවුන්ගේ වැරදි දුර්වලකම් දකිනවා. ඔබට ඒ නිසාම ඒ ඔබ දුර්වලකම් ඔවුන්ට කියා යෑමට හේතු කොටගෙන හෝ දුර්වලකම් දැකීම නිසා ඔබ තුළ ඇතිවන අතෘප්තිය හේතු කොටගෙන සිය වෘත්තීය ප්‍රධානීන් සමග සිය නායකින් සමග එකට එක්ව වැඩ කිරීමට දුෂ්කර වෙනවා. කිසි කලක ඔබ සිය වෘත්තීය නායකත්වය ගැන පූර්ණ තෘප්තියකට පැමිණෙන්නේ නැති අය. ඒ නිසා තමාගේ වෘත්තීය කටයුතු වලට ඔබ සැබෑම දක්ෂයෙක්. ඒ තුල හොඳ සකසුරුවම් සහිතව වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔබට වෘත්තීය තුල දෙවන්නා වීමට ඔබ අකමැති අය. පළවෙනි යාම විය යුතු බව ඔබ සිතන කෙනෙක්. ඒ නිසා මිථුන ලග්න හිමියන්ට තවත් කෙනෙක් යටතේ වැඩ කටයුතු කරන්න බොහොම අපහසුයි. තවත් නායකයෙක් යටතේ දෙවනිය ලෙසට වැඩ කටයුතු කරන්න අපහසු වෙනවා. ඒ නිසාම ඔබට වෘත්තීය තුල සිය නායකත්වය තුල පළවෙනියා වීමේ අභිලාෂය බලාපොරොත්තුව ඇති වෙනවා. සිය නායකත්වය තුල හරිය සකසුරුවම් ලෙස වැඩි වියදමක් නැතිව ඡාම්ම වැඩ පෙන්වන කෙනෙක්. ඔබ තම වෘත්තීය වගකීම් දැරීමට සැබෑම දක්ෂයෙක්. තම වෘත්තීය නායකෙන්ට සාර්ථකත්වයට අන්‍යයන්ගේ උපකාර ඔවුන්ගේ මුදල් කොපමණ වියදකම්ලත් ඔබට හිතට මදි. ඔබ නායකත්වයට පත් වුණාට පස්සේ ඔබ මෙසේ සිතනවා. අන් අය මා වෙනුවෙන් මගේ නායකත්වය රැක ගැනීම වෙනුවෙන් අන් අය බොහෝ වියදම් කළ යුතුයි කියලා. එසේ වියදම් නොකරන අය, ඔබ වෙනුවෙන් කැප නොවන අය ඔබෙන් ඈත් කරන්නට දෙපාරක් හිතන්නේ. ඒ වගේම ඔබත් එක්ක එකට වැඩ කරන සමාන වෘත්තීය නිලයන් හෝ ඔබට පහළින් සිටින ඔබගේ අන්නට යටත්ව සිටින වෘත්තීය නිලයන්හි සිටින නායකයන් ගැන ඔබ සැකමුසුව බැලීම, නිතරම ඔවුන්ගේ වැඩ කටයුතු වලට ඇඟිලි ගැසීම, ඔවුන්ගේ වැඩ ගැන තෘප්තියට පත්වීමට බැරිවීම ඔබ වෘත්තීය තුලත් සිය නායකත්වය තුලත් පසුබැසීමට හේතු වන දුර්වලතාවයක්. අන් අය වෘත්තීය සංගයන් ඔබගේ නායකත්වය පිටුපස සිටින අය ඔබගේ මේ ක්‍රියාවන් නිසා දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබ ළඟ සිටින වෘත්තීය සංගයන්ගේ උදව් උපකාර විරුද්ධ පක්ෂවලින් විරුද්ධ වෘත්තීය නායකයන් විසින් ලබාගෙන ඔබටම පෙරහැර එල්ල කරන්න පුළුවන්.
හැබැයි ඔබට වෘත්තිය තුල සිය නායකත්වය තුල පළපුරුද්දක් නැතුව වුණත් අමුතුම අලුත් වැඩවල යෙදෙන්න පුළුවන් දක්ෂකමක් තියෙනවා. ඔබ ඍජු සත්‍යවාදී ස්ථීර ප්‍රතිපත්ති නිසාම වගකිව යුතු තනතුරු වලට යෝග්‍ය කෙනෙක් ලෙස විද්‍යමාන වෙනවා. ඒ නිසා වෘත්තීය හාසිය නායකත්වය තුළ හොඳ සීකල්පනාවකින් වාක් ශක්තියක් ඇතුව ඔබ වැඩ කටයුතු කරනවා. ස්ථානෝත්තර ප්‍රඥාවෙන් ඔබ වැඩ කරන නිසාම ඔබගේ වෘත්තීය සම්බන්ධයෙන්, ඔබගේ නායකත්වයේ සම්බන්ධයෙන්, ඔබගේ නිලයේ සම්බන්ධයෙන් යසෝ කීර්තිරාවය රාජ සම්මාන ලබන්න පුළුවන් හැකියාවක් කර්මයේ විසින් ඔබට ලබා දෙනවා. ආණ්ඩුවේ තනතුරු ලබන්න පුළුවන්. සිය වෘත්තීය නායකත්වය තුළ ඉතා හොඳ පිරිසුදු නායකයෙක් වෙන්න ඔබට පුළුවන්. තම ඉන්ද්‍රියයන් සංවර කරගෙන පිරිසිදු නායකයෙක් ලෙස පිරිසිදු වෘත්තීය ප්‍රධානියෙක් විදියට ඔබට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඔබ කවදාවත් එතනදී අපිරිසිදු වෙන අයෙක්, කිලුටු වෙන අයෙක් නොවේ. දැන් මම මේ කතා කරන්නේ මිතුන ලග්න හිමියනි, ඔබ සමාජය තුල ක්‍රියාත්මක වන ආකාරය, වැඩිමාල් සහෝදර සහෝදරයන් ආශ්‍රේ ක්‍රියාත්මක වන ආකාරය, මිතුරන් හමුවේ ක්‍රියාත්මක වන ආකාරය, ඔබගේ සැහැල්ලුව, ප්‍රීතිය, සමාජශීලී බව, ඔබගේ ව්‍යාපාර තත්ත්වයන් ගැනයි මම මේ කතා කරන්නේ. අපි අහලා ඉමු. මිතුන ලග්න හිමියනි, ඔබගේ උත්සාහය තුල ඔබ සමාජයට, අසරණ අයට, දුර්වලයන්ට උදව් උපකාර වීමට බොහෝ ආසාව කැමැත්ත තියෙන අය. තමාට අයිති දේ පවා විකුණා එම මුදල් අසරණයන් වෙනුවෙන් යොදවන කෙනෙක් ඔබ. සිය මිතුරන්ට, වැඩිමහල් සහෝදර සහෝදරයන්ට විශ්වාසවන්ත අයෙක්. ඔබ මහජන සේවකයෙක් වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම. ව්‍යාපාරයන්ගේ සාර්ථකත්වය ලබන්නේ. මහජන ගෞරවයට, ප්‍රසිද්ධියට පත්වන්නේ. මහජනයාට, මිතුරන්ට ඔබ කල්යාණ මිත්‍රයෙක්. එලෙසම ඔබ අන් අයටදී ඉන්පසු තමා හරි අම්බ කරගන්න කෙනෙක්. පළමුවෙන්ම ඔබගේ තේකෝප්පය තව කෙනෙකුට පිළිගන්නවා. පසුව ඔබ තේකෝප්පයක් හදාගෙන බොන කෙනෙක්. නිතරම මිත්‍රත්වයට ඔබ ප්‍රධානත්වයක් දෙනවා. සමාජශීලීත්වයට ඔබ ප්‍රධානයක් දෙනවා. කර්මය ඒ සඳහා ඔබට උදව් කරනවා. ඒත් වගේම ඔබ මහජනයාට, මිතුරන්ට කල්යාණ මිත්‍රයෙක්. පොත්පත් ලියන්න දක්ෂ කෙනෙක්. අලෙවිකරණයට දක්ෂ කෙනෙක්. කාව්‍යකරණයට දක්ෂ කෙනෙක්. සංගීතයට ප්‍රිය වන කෙනෙක්. මිනිසුන්ව සතුටු කරන දේවල් කරන්න ඔබ ආස කරන කෙනෙක්. මිනිසුන්ට සෑල්ලුවෙන් ජීවත් වීමට අවස්ථාව හා පරිසරය ගොඩනගන්න ඔබ කැපවෙන අයෙක්. මිනිසුන් සතුටට පත් කරන්න ඔබ ඕන දෙයක් තමාගේ ජීවිතය තුළින් ඔවුන් වෙනුවෙන් දෙන කෙනෙක්. විශේෂයෙන්ම සින්දු කියවීමේ හැකියාවකුත් පවතිනවා. එහෙම නැත්නම් සංගීතය පිළිබඳ මොකක් හෝ දැනුමක් ඔබ තුල පවතිනවා. කලාව පිළිබඳ ඔබ දන්න දේ අනිත් අය අතරේ බෙදා හරින්න ඔබ උත්සුක වෙනවා. ඒ නිසාම ඔබට සිය උත්සාහයන්, ඔබගේ සිය පෞරුෂත්වය හොඳින් අලෙවි කරන්න පුළුවන් දක්ෂකමක් මිතුන ලග්න හිමියනි ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. මානුෂ්‍ය ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ඔබට තියෙනවා. මානසික ගුණධර්ම ආරක්ෂා කරන්න බවට පත් වෙනවා. බොහෝ අනුකම්පාව ඇත්තෙක්. කපටි ව්‍යාපාරිකයෙක් නොවේ. ගුණයෙන් යුත් භාණ්ඩ පාරිභෝගිකයන්ට සාධාරණව විකුණනයි. ඔබ දක්ෂ කතිකයෙක්, වාක් ශක්තිය තියෙන කෙනෙක්. ව්‍යාපාර හෝ ආදායම් වෘත්ති දෙකකට වැඩි ගණනකට යෙදෙන්න පුළුවන් දක්ෂකමක් ඔබට තියෙනවා. ව්‍යාපාර ලාභ සහිතව කරගෙන යාමට හැකි වෙනවා. උසස් මිතුරන්ගේ, වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ තම දියුණුවට උපකාර ලැබෙනවා.
හොඳ පණවෙන් කල්යාණ මිත්‍රයන් ඔබට ඇති වෙනවා. ඔබගේ ව්‍යාපාර ආදායම් ලැබීම් මිතුරු සමාජය තුළට කරන වැඩ කටයුතු වැඩිමහල් සහෝදර සහෝදරයන්ගේ විශේෂ අති පිරිසිදු දූරදර්ශී මනුෂ්‍ය දුක තේරෙන හිතක් ඔබට තියෙනවා. සමාජය මහජනයාට තමාගෙන් විය යුතු සේවය විනිවිදව ඔබට දකින්න පුළුවන්. මිනිස් ගති දැනෙන්නේ ඒ නිසාම මිනිස් දුක ඔබට දැනෙනවා. ඒ නිසාම ඔබ මිනිසුන්ට උපකාර කිරීමට ආදරය කිරීමට ලෙන්ගතු වීමට ඔබ බොහෝ ආස කරනවා. සමාජය තුළ මිතුරන් හමු වී ඔබ කරන කියන වැඩ කටයුතු වලදී අනුන්ගෙන් වියදම් කිරීමට ඔබ මැලි වෙනවා. එතනදී ඔබ ව්‍යාපාරිකෙක් විදිහට ධනය රැස් කිරීමේ අදහසක් නැහැ. ධනය පොදු ගැසීමේ අදහසක් නැහැ. තමන් ලබන ධනය අසරණ අයට සේවයක් ලැබිය යුතු අයට වියදම් කිරීමට ඔබ මැලි වෙන්නේ නැහැ. ඔබ හරීම මානසික ගතියෙන් යුක්ත කෙනෙක් සමාජය තුළ. දැන් මම මේ කතා කරන්නේ මිතුන ලග්න හිමියනි. ඔබගේ තනිකම දුක වේදනාව ඔබ ඊළඟ ආත්මයට යන්න හදන විදිය ඔබ දේශපාලනය තුළ ඒත් එක්කම වෛද්‍ය ශාස්ත්‍රය තුළ හිත ශාස්ත්‍රය තුළ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ නාවික ශාස්ත්‍රය තුළ ඔබ සිටිනවා නම් ඔබට කර්ම විසින් ඔබ ක්‍රියාත්මක කරන ආකාරය ගැනයි මම මේ කියන්නේ. විශේෂයෙන්ම මං ඉහත කී ශාස්ත්‍රවල සිටින අයට ස්ත්‍රී ආශ්‍රයන් හරි පහසුවෙන් ලැබෙනවා. ස්ත්‍රීන්ට පිරිමි ආශ්‍රයන් හරි පහසුවෙන් ලැබෙනවා. නමුත් ඒ ආශ්‍රයන් පිරිමින්ට ලැබෙන ස්ත්‍රී ආශ්‍රයන් නපුරටද සිටිය හැකියි. ස්ත්‍රීන්ට ලැබෙන පිරිමි ආශ්‍රයන් තමන්ගේ නපුරටද සිටිය හැකියි. ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශ්වයන්ගේ ආශ්‍රය නිසා කරදරවලට ගොදුරු වීමක් නීතිමය ගැටලුවට මැදිවීමටත් බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. තනිකම තදින්ම දැනෙන කෙනෙක්. අලස වූ විට දුක වැඩි වූ විට තවත් කෙනෙක් කියන දෙයක් එකවර අවබෝධ කර ගැනීමට නොහැකි ගතියක් තියෙනවා. දේශපාලනය තුළ වෛද්‍ය ශාස්ත්‍රය තුළ නාවික ශාස්ත්‍රය තුළ ඔබට යම් දෙයක් එකවර අවබෝධ කරගන්න බැරි ගතියක් තියෙනවා. අපේ සාමාන්‍ය ජන විහාර භාෂාවට අපිට කියනවා පොඩි ටියුබ් ලයිට් ගතියක් තියෙනවා කියලා. ඒ නිසා ඔබ එවැනි ක්ෂේත්‍රවල සිටිනවා නම් ඒ කරුණ අඩු ගානේ දෙපාරක් තුන් පාරක්වත් හොඳින් අහලා මනසටගෙන ඔබගේ නිවැරදි తත්වය ඔබ අවබෝධ කර ගැනීමට සමත් වෙන්න ඕන. එම ක්ෂේත්‍රවල සිටින අය විශේෂයෙන්ම ගැහැණුන්ගේ ගැටවලට අසු වෙනවා. එම ක්ෂේත්‍රවල සිටින කාන්තාවන් පිරිමින්ගේ ගැටවලට හසු වෙනවා. තමාව පාවාදී පරාජය කරන අය එම ක්ෂේත්‍රය තුළ සිටින අයට අනිවාර්යයෙන්ම බිහි වෙනවා. නියම සතුරා ඇති වෙන්නේ මිතුරු ලග්න හිමියන් දේශපාලනය තුළ සිටිද්දී, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටිද්දී, නීති ක්ෂේත්‍රය තුළ සිටිද්දී, නාවික ක්ෂේත්‍රය තුළ සිටිද්දී, විදේශී රටවල ජීවත් වෙද්දී. එවැනි ක්ෂේත්‍රවලදී ඔබට මෙහෙම ගතියකුත් තියෙනවා. කලබල රහිතව ඕන වැඩකට යෙදිය හැකි හිතක් තියෙන නිසාම ඔබට මේ එන කරදර පීඩාවන් අඩු කර ගැනීමටද හැකියාවක් තියෙනවා. ඔබ දෙයක් සිද්ධ වෙන්න දීලා බලාගෙන ඉඳලා පසුව ඔබ ඒ නිවැරදි කරගන්න දරන උත්සාහයකුත් මිතුන් ලග්න හිමියන්ට කර්ම විශ්ෙන් ලබා දෙනවා. ඒ වගේම දේශපාලනයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාවික ක්ෂේත්‍රයේ නීති ක්ෂේත්‍රවල සිටින අයට Taman දන්න දෙයක් අන් අයට තදින් කාවත් ගන්න පුළුවන්. උවමනා තැනදී උවමනා අන්දමට හිත යොදා වැඩ කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාම එම ක්ෂේත්‍රවල සිටින අයට ජයග්‍රහණය එකවර ලැබෙන්නේ නැහැ.
බොහෝ කට්ට කාලා පෙරදිලා රැවටිලා අන්තිම හරියදී අන්තිම කොටසදී තමයි ජයග්‍රහණය ලබන්න පුළුවන් විදිහට ඔවුන්ට කර්මය අවස්ථාව උදා කරලා දෙන්නේ. ඔවුන් නිතරම මේ ශේෂ්ත්‍ර නීති කතා කිරීමට වඩා ඔවුන් බොහොම හිතන අය, සැලසුම් කරන අය. ඒ නිසා මේ සැලසුම් එම ශේෂ්ත්‍රවල සිටින අයට සාර්ථක කරගන්න අවසාන අවස්ථාවේදී වාසිය ලැබෙනවා. ක්‍රමය අහු වෙනවා. තමාගේ තනිය අලසකම නැති කර ගැනීමට තරම් මානසික ධර්මයක් හා ඒ සම්බන්ධව භාවනා ක්‍රම ඔබට පහසුවෙන් තේරෙන කෙනෙක්. ඔබට මුහුද ළඟට ගිය විට, කැලෑවකට ගිය විට, කඳුකරයකට ගිය විට ඔබට පහසුවෙන් මේ මානසික ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. භාවනාවට හරි පහසුවෙන් ඔබට එකතු වෙන්න පුළුවන්. හැබැයි ක්‍රීඩාවට මෙන් මූදේ නාන්නයම, ගංගාවල නාන්නයම, ඒත් එක්කම කඳු නගින්ට යෑම, කැලෑවල වල දඩේම යෑම ඔබ මාරයාට අතවනනවා විය හැකි අවස්ථාවන්ද කර්ම විසින් ඔබට ලබා දෙන බව අමතක කරන්න එපා. මෙහිලා ජය ගැනීමට ඔබට අවස්ථාවක් ලබා දෙන්නේ ඔබ බොහෝ විට හොඳින් මතක තියාගන්න. විශේෂයෙන් දේශපාලනයේ, වෛද්‍ය ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය තුල, නාවික ශාස්ත්‍රය තුල ඔබට එහි ඉහළම නිලය දක්වා ගමන් කරන්නට කර්මයේ අවස්ථාවක් ලබා දෙනවා. හැබැයි ඒ සඳහා ඔබගේ ජන්මපත්‍රයේ ගුරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයකින් තමන්ගේ රාශියේ සිටිය යුතුමයි. එයින් අදහස් කරන්නේ මොකද්ද? පෙර ආත්මවල ඔබ ඊටාම හොඳ වැඩ කරපු අයෙක් බවට පත් වෙන්න ඕනේ. මේ ආත්මයේදී පංචශීලයේ ආරක්ෂා කරගෙන ආගම ධර්මයට අනුව ඔබ ගමන් කරපු අයෙක් වෙන්න ඕන. අන්න ඒ කරපු කුසල් පින් ඔබට අවසාන මොහොතේදී ලබා දෙනවා. ඔබ ඒ ශේෂ්ත්‍ර තුළ ඉහළම ස්ථානය කරා ගමන් කර ජයග්‍රහණය කර ඔබව ස්ථාවර කිරීමට. තමන්ගේ නෑයින්ට වඩා පිට අයට මේ මිතුරු ලග්න හිමියන්ගෙන් වාසි ලැබෙනවා කියලා අන් අයට පෙනෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ නෑ මිතුරු ලග්න හිමියන් නෑයින්ට නොසලකා හරින්නෙක්ද කියලා. හැබැයි බොහෝ පිට අයට උදව් උපකාර කරද්දී ඒක සමාජය තුළ හරි වේගෙන් පැතිරී යන කතාවක් බවට පත් වෙනවා. වියදම් අධිකයි. මිතුරු ලග්න හිමියනි එකවරකට පිස්සු හැදෙන තරමටම හිතට කරදර උපදින දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දේශපාලනයේදී, සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී, නාවික ක්ෂේත්‍රයේදී, ඒ වගේම නීති ක්ෂේත්‍රය තුල, විදේශී රටවල ජීවත් වෙද්දී, විදේශ ගමන් වලදී. ඒ නිසාම සිවිල් නඩුවල පැටලෙන්න පුළුවන්. ඔබ නිතරම තනිකම කරදරේ හමු වේ. ඉවසීමෙන් යුතුව කාලයට ඉඩ දෙමින් බලාගෙන ඉන්න අයෙක් වුවොත් ඔබට මේ සියලු කරදර වලින් නිදහස් වීමේ හැකියාව වාසනාව තියෙන බව ඔබ අමතක කරන්න එපා. මන්ද ඔබ හොඳට සැලසුම් කරන්න දන්න අයෙක්. කරදරෙන් බේරෙන්න ඔබ මාර්ගය ඔබට ඔබ විසින්ම අත්පත් කරගන්න පුළුවන් කෙනෙක්. මිතුරු ලග්න හිමියනි, දැන් මම මේ කතා කරන්නේ ඔබගේ පෞරුෂත්වය ගැන, ඔබගේ නමට ලැබෙන වටිනාකම ගැන, ඔබගේ ජීවිතයේ පිළිබඳ ඔබ ලබන උසස් වීම ගැන, ඔබගේ මනස ක්‍රියාත්මක වන ආකාරය ගැන, ඔබගේ උසස් වීම, පහත් වීම, ඍජු චපල බව දැන් මම මේ කතා කරන්නේ. අපි අහමු නේද මිතුරු ලග්න හිමියනි? සිය වික්‍රමයන්, උත්සාහයන්, ධෛර්යවන්තකම් මගින් තමාගේ පෞරුෂත්වය ගොඩ නංවා ගැනීමට ඔබ දක්ෂ වෙනවා.
තමාගේ නමට වටිනාකමක් ඇති කර ගැනීමට ඔබට දක්ෂ මනසක් මොළයක් තියෙනවා. ඔබ ඉක්මනින් ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඔබගේ මනස ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. විනිවිද පෙනෙන මනසක් අරමුණු ඔබට තියෙනවා. වාද විවාදයේදී තමාව ජයග්‍රහණය කරවීමට ඔබ ඔබගේ අරමුණු තුල දක්ෂ වෙනවා. කතා කරන යමක් ඔබ සම්බන්ධයෙන් ඔබදා පළල් කර අලංකාර කර කතා කිරීමට දක්ෂ වෙනවා. එයින් අදහස් කරන්නේ ඔබ සෑම දෙයක් ගැනම දන්න කෙනෙක් බවට ඔබට අන් අයට පෙන්වීමට පුදුමාකාර දක්ෂකමක් තියෙන බවයි. ඒ වගේම ප්‍රවේශම් නැති දෙයද කිරීමට ඔබ කිසි බයක් හැකක් නැතුව යෝජනා කරනවා. අන්‍යයන් තුල අමුතු අදහස් ඇති කිරීමට ඔබට දක්ෂකමක් තියෙනවා. නිදහස් ලෙස හිතන්නේ, ක්‍රියාකාරී වන්නේ, කියන්නේ යන දේ කීමට පෙර මුහුණින් හෝ ගතිගුණ වලින් ඔබ ප්‍රකාශයට පත් කරන කෙනෙක්. නිතර සිනාසීමට, කවට බස් කීමට ඔබ ප්‍රිය වෙනවා. නොයෙක් භාෂා ශාස්ත්‍ර ඉගෙනීමේ දක්ෂෙක් බවට පත් වෙනවා. ඒ වගේම ජීවිතය තුළ වැඩි කරදර නැතුව, අඩුපාඩුකම් නැතුව, එක්තරා තත්වයකින් යුතුව ඒ තත්වය ආරක්ෂා කරගනිමින්, පවත්වා ගනිමින් ඔබට ජීවත් වීමට තරම් දක්ෂකමක් තියෙනවා. වේලාවකට ලැබිය යුතු ගෞරවය ඔබගේ වටිනාකම සැඟවී ගිය විට ඊටත් වැඩි වටිනාකමක් ඇති කරගෙන ඔබට ඉදිරියට යීමේ හැකියාව තියෙනවා. සාන්තව තම මනස පාලනය කරගන්න දක්ෂ වෙනවා. තමාට ඇති ගෞරවයේ වටිනාකම ජීවිතේ පුරාවටම ඔබ රඳව ගන්නවා. දැන් මම මේ කතා කරන්නේ කර්මය විසින් ඔබට අවසාන ලෙස ලබා දෙන ප්‍රතිඵලය ගැන. ඒ තමයි ඔබගේ කතාව. ඒ තමයි ඔබගේ අතට එන ධනය. ඒ තමයි ඔබගේ සිහිය. ඒ තමයි ඔබගේ විවාහයෙන් පසු ජීවිතය. අපි අහලා බලමු. මේ කියන දේවල් වලදී විටක ඔබ පමණට වඩා කතා කිරීම ඔබට අවාසිදායකයි. කරන්න යන දේ පළමුවෙන්ම ක්‍රියාවට නංවන්න ඔබ ප්‍රමාදයට පත්වීම, ඔබ කතාවට පමණක් ඔබගේ ක්‍රියාව සීමා කර ගැනීම, අන් අයගේ දෝෂ විවේචනයට ඔබ ලක් කරනවා. ඒ තුල දිනුව අඩපණ වෙනවා. ඔබ මේ දේ කියනවා කියලා කරනවා, නමුත් ඒක ප්‍රායෝගිකව ඔබ කරන්නේ. නිතරම අන් අයගේ කතාවන්නේ අඩුපාඩුකම්, ගුණදොස් විවේචනය කිරීමට යාම නිසාම ඔබ නැති ප්‍රශ්න ඇති කරගන්නවා. අන් අයට හිතෙන්නේ ඔබ දන්නේ අන් අයව විවේචනය කර ඉන්න කියා වාචික අප්‍රශංසා ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා. ගෘහ ජීවිතය තුළ නිතරම තම බිරිඳගේ, එහෙම නැත්නම් තම ස්වාමියාගේ අඩුපාඩුකම් උලුප්ප පෙන්වා දෙමින් ඒවා විවේචනය කරන්නට යන නිසාම, විශේෂයෙන්ම ඔබගේ බිරිඳගේ, එහෙම නැත්නම් ස්වාමියාගේ වාචික උපදෙස් ඔබ පිළිගන්න අකමැති නිසාම, ඔබ කියන දේම වැරදිවුවත් එය හරියයි සිතමින් ඔබ ක්‍රියාත්මක වීමට යන නිසාම ගෘහ විවාහ ජීවිතය තුළ අඩදබර පහසුවෙන් ඇති වෙන්න පුළුවන්. ඔබ කියපු වචනයත් ගලේ කෙටුවා වගේ තමයි. ඔබ ඒ ඉල්ලාස් කරගන්න කැමති නැහැ. ඔබ හිතන්නේ ඒක හරිමයි කියලායි. මෙය ඔබගේ වචනය තුළ ඔබට ඇතිවන ලොකු බාධාවක්, අන් අයගේ විශ්වාසය කඩවීමක්, ගෘහ විවාහ ජීවිත තුළ බිරිඳ හා ස්වාමිය අතර ගැටලු බොහෝ ඇති කිරීමට ඉඩකඩ තියෙන අවස්ථාවක්. ඒ නිසා ඔබ පළමුවෙන්ම ඔබගේ ජීවිතය තුළ ගෘහ විවාහ ජීවිත තුළ සාර්ථකත්වය ඇති කරගන්නත්, තම කතාව තුළ සත්‍යාදී බව, එහි ඔබගේ කතාව තුළ පිළිගැනීමට ලක් කරගන්නත් ඔබ අන් අයගේ ගුණදොස් විවේචනය කිරීම, දැකීම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන. ඒ විට තමයි ඔබගේ වචනය තුළ
සත්‍යවාදී වචන ඔබ ඇත්තටම කරන්න යන දේවල් ඔබ තුලින් එළියට එන්නේ. නැත්තම් ඔබගේ කතාව තුළ වැඩිම තින්නේ අන් අයගේ ගුණදෝෂ විවේචනය කිරීම පමණයි. ඔබ කරන්න යන දේවල් ගැන ඔබ කියන්නේ නැහැ. ඒ වගේම ඔබට පුළුවන් තම ජීවිතය තුළ තම වචනය හොඳින් පාලනය කරගන්න. ඒ පාලනය කරගන්න නම් ඔබ ඔබගේ කතා රටාවන් වෙනස් කරගන්න ඕන. ඔබ නිතරම ඔබ වැරදි ප්‍රකාශයක් කළා නම් ඒ ඉල්ලා අස් කරගන්න ඔබ කැමති වෙන්න ඕනේ. නිතරම අන් අයගේ කතාවන්ට පළමුව අවස්ථාව දෙන්න ඕන. පසුව ඔබ කතා කරන්න ඕනේ. විවාහ ජීවිතය තුලත් එහෙමයි. ඔබ බිරිඳට ස්වාමියට කතා කරන්න ඉඩ දීලා තමයි ඔබ පසුව කතා කරන්න ඕනේ. ඔබ පළමුව කතා කළොත් ඒක ගැටලුවක් බවට පත් වෙනවා. ඒත් එක්කම නිතර ප්‍රධාන වේල් තුනට අමතරව පොඩි කන්න ආස කරන ගතියක් තියෙනවා. කඩචූරු කන්න ආස කරනවා කියන්නේ. මේ නිසාම ඔබ ටිකක් තරබාරු ඇගක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ලස්සන කඩවසම් සිවුර ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒත් එක්කම ආස්වාස ප්‍රාස්වාස ගැනීමේදී අපහසුයක් ඇති වෙන්න පුළුවන්. අර වීස්ස කෙනවා කියලා කියන්නේ. ඒ නිසාම පපුවේ උඩ කොටස ආශ්‍රිතව ඔබට අසනීප ගතිය ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ ඒ නිසාම රෝගී වූ ශරීරයකට තව කෙනෙකුට ප්‍රියමනාප නොවන ශරීරයකට උරුමකම් කියන්න පුළුවන්. ඒ නිසාම මොන දේ වුණත් ඔබට නිතර මුදල් අතේ තිබෙන අයෙක් විය හැකියි. ඔබගේ ජීවිතය තුළ මිතුරු ලග්න හිමියනි ඔබට ඔබගේ කතාව පාලනය කරගන්න පුළුවන් වුණොත් සංවර කරගන්න පුළුවන් වුණොත් ඔබ ලබන ජයග්‍රහණ ගැන ඔබවත් දන්නේ නැහැ. ඒ වගේම ධනෙ ලබන්න බෝකර් වැඩවලින් කොමිස් වලට වැඩ කිරීමෙන් ඒජන්ත දුර දැරීමෙන් නීතිඥ දුර තුලින් ඔබගේ කාර්මික දැනුම තුලින් පහසුවෙන් ධනෙ උපයාගත හැකි මාර්ග ඔබට ඇති කරගන්න පුළුවන්. කතාවක් තියෙනවනේ මෙහෙම මාළුවා නැසෙන්නේ මාළුවාගේ කට නිසා කියලා. ඔබ අහලා තියෙනව නේද මිතුරු ලග්න හිමියනි? ඔබත් මිතුරු ලග්න හිමියනි නැසෙන්නේ විනාශ වෙන්නේ තමාගේම කට නිසායි. ඒ නිසායි මං කිව්වේ කට සංවර කරගන්න. දෙයක් කතා කරන්න පෙර තුන්වරක්වත් හිතන්න මම මේ කතා කරන්න යන දේ හොඳද නැද්ද කියලා. අර කියනවනේ කටට බ්‍රේක් නැහැ කියලා. මේ මිතුරු ලග්න හිමියන්ගේ කට බ්‍රේක් නැහැ. හිතන්නේ බලන්න නැතුව වචන ප්‍රකාශ කිරීම අවාසිදායක වෙනවා. ඒත් එක්කම ඔබගේ කතාවන් අන් අයට වෙනස් කිරීමට තරම් බැරි තද හිතුවක්කාර කතාවන් තියෙනවා. ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක කිරීමට ඉතා දුෂ්කර කතාවන් ඔබ තුලින් ප්‍රකාශයටපත් වෙනවා. Taman හිතුව දේම දෙවරක් නොසිතක ඔබ කතා කරනවා. තමාගේ කතාව හරියයි ස්ථීර කරගෙන ඒ මතේම සිටිනවා. තමාගත් අදහස ස්ථීර කිරීමට ඔබ කතා කරනවා. කතාව මුරණ්ඩුයි. ඒ කතාව කරපු දේ ගැන ස්ථිරත්වයක සිටිනවා. හොඳට හෝ නරකට දෙයක් කියවුනොත් එයම ඔබ කරනවා. එයම හරියයි ඔබ සිතනවා. ඒ වගේම මායම් සහිතව කතා කරන්නත් දක්ෂයි. එක්කෝ කතා නොකර නිශ්ශබ්ද වුම සිටින්නත් ඔබ ප්‍රිය කරනවා. කෙසේ හෝ කර්මය ප්‍රකාශ කරන්නේ ඔබගේ ගෘහ විවාහ ජීවිතය තුළ ඔබට රඳා පැවැත්ම කරගන්න අමාරු වෙලා තියෙන්නේ ඔබගේ සංවරණ වූ කට නිසා. ඔබ නිරන්තරයෙන්ම ඔබගේ වචන අනිත්‍යයේ ගුණ දොස් විවේචනය කරන පමණක් යොදවන නිසා. ඔබ කියන දේ ක්‍රියාවට නංවලා ප්‍රතිඵල ගන්න ඔබ අසමත් වෙන නිසා. ඔන්න මිතුරු ලග්න හිමියනි
කර්මය ඔබව ගෙන එන ආකාරය, කර්මය ඔබගේ ජීවිතය තුළ දෝලනය කරන ආකාරය ගැන මම කිව්වා. මේක එකපාරක් විතරක් නෙමෙයි. දෙපාරක් තුන් පාරක් අහන්න. ඔබට බුද්ධිය නුවණ තියෙනවා නම් ඔබගේ ජීවිතයේ ජයග්‍රහණ ස්ථාන මොනවාද? අලාභ පාඩු ලබන ස්ථාන මොනවාද කියලා ඔබ දැනගෙන ඔබට ඒ හොඳින් විසඳාගෙන ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මිතුර ලග්න හිමියනි, ඊළඟට මම ඔබ හමු වෙන්නේ කර්මය විසින් ඔබගේ ජීවිතය තුළ එකිනෙක ස්ථානවලදී ඔබට මුණ ගැස්සන පුද්ගලයන් ගැන කතා කරන්නයි. එතෙක් ඔබට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.